ගෞරවයක් මහිමයක් ප්‍රශංසාවක්ම පියාණන් වහන්සේට පුත්‍රයන් වහන්සේට ශිෂ්‍යාණන් වහන්සේට නිසා ඒ පොළොතල කිසිම කෙනෙකුට දෙන්නේ හැම ගෞරවයක්ම වහන්සේට දෙනවා. උන්වහන්සේගේ ශක්තිය කරුණාව මත පෙන්වීම මිසක් ඒ ශක්තිය නෙවෙයි අත්‍තරම මේ කිසිම දෙයක්. ඉතින් අරිම සන්තෝෂයි ඔයගොල්ලෝ හැමෝත් එක්කම උන්වහන්සේගේ වචනේ බෙදා ගන්න ලැබිච්ච එක ගැන මම දෙවියන් වහන්සේට අනික වාරයක් ස්තුති කරනවා මේ දුන්න අවස්ථාව නිසා. ඒකට දෙවියන් වහන්සේ පාවිච්චි කළ පාස්ටර් ට්‍රෙවර් සහ දිලානි ඒ සභාව නිසා මම දෙවියන් වහන්සේට ගොඩක් ස්තුති කරනවා. ඒ වගේම මේ සභාවේ සියලුම දෙනාද වැඩිමහල්ලන්ද අනිත් පාස්ටර්ස්ලා නිසා මම දෙවියන් වහන්සේට මම ස්තුති කරනවා. මොකද ඒගොල්ලෝ සමග එකට එකතු වෙන්න දෙවියන් වහන්සේ දුන්නේ අවස්ථාව සහ කරුණාව නිසා වහන්සේට ස්තුතියි. ඉතින් තවත් ලස්සන දවසක් වහන්සේගේ අතරම අපේ ජීවිතේ හැමදාම ලස්සන දවසක් ක්‍රිස්තුස් වහන්සේ තුළ අපේ වහන්සේගේ වචනේ බලන්න යන නිසා අපි අලුත් ගිවිසුමේ පාස්ටර් කිව්වාගේ අපි 8 වෙනි පාඩමේ ඉන්නේ ගිය සමාන අපි බැලුවා පළවෙනි පොත් තුන පළවෙනි සුභාරංචි පොත් තුන බැලුවේ එකට බැලුවේ මොකද ඒක සමානව තොරතුරු සහ කරුණු තිබෙන නිසා ඒක සිනොප්ටික් ගොස්පල් කියලා ඒගොල්ලෝ වෙන් කරලා තිබෙන නිසා අපි බැලුවේ ඊළඟට අද යෝහන් පොත සහ ක්‍රියාපොත බලන්න යනවා. නමුත් ක්‍රියාපොත සම්පූර්ණයෙන්ම නෙවෙයි ක්‍රියාපොත සමාප්තනව නවත්තලා ගලාති පොතට අපි යන්න යනවා. ඒ වගේ කඩ තමයි අපි බලන්න යන්නේ. අද අපි ස්ලයිඩ් එකට අපි අද යන්නේ යෝහන් පොත 4 වෙනි සුභාරංචි පොත අලුත් කිවිසුමේ යොහාන් පොත කතුවරයා යොහාන් තුමාම තමයි ලිව්වේ. බොහෝ විට පළමු සියවසෙන් අවසානයේදී එපිසේසිට ලියා ඇතයි විශ්වාස කරනවා. ඒ කියන්නේ පළවෙනි සියවස කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ කියන්නේ කුරුසපත් වීමෙන් පස්සේ උන්වහන්සේ ඉපදෙලා කුරුසපත් වුණාන් පස්සේ අවුරුදු 100ක් first 100 years එද්දී ඒ කාල පරිච්ඡේදය තමයි ලිව්වයි කියලා වෙලා විශ්වාස කරන්නේ. ඒකයි අනුවත් 104 කියන එක තමයි probably written from Ephesus at the end of this first century. ඉතින් දෙවියන් වහන්සේගේ කාලය තුලදී ලිවව් අන්තිම 100 දක්වාදී අද ගොඩක් සමහර මේ තියෙන පරිවර්තනය කරන්න ගොඩාක් වෙලා යනවා. සමහර ස්ලයිඩ්ස් තියෙන ඉංග්‍රීසි වලින් නමුත් අපි සිංහලෙන් බලමු කියවලා. මොකද දවසල් වැඩ රාජකාරී නිසා වෙලාව බොහොම අඩුයි මට මේ ගොඩක් වෙලා යනවා මේක දලපලා පරිවර්තනය කළා ස්ලයිඩ්ස් හදත්. ඉතින් ඒකට සමාව වෙන්න මට මේ නමුත් ඒකෙන් අඩුවක් වෙන්නේ නැහැ. අපි කොහොමද දෙවියන් වහන්සේගේ වචනය හරියටම අපි බලමු ඒක. කියනවා brother of James and son of Zebediah. සිංහලෙන් කියනවා යාකෝබ්ගේ සහෝදරයා සහ සෙබෙදීගේ පුත්‍රයා. හරි මේ යෝහාන් කියන කෙනා යාකෝබ්ගේ සහෝදරයා සහ සෙබෙදීගේ පුත්‍රයා. මුල් 12 දෙනාගෙන් අවසාන සමාජිකයා. හරි අවසාන සමාජිකයා. ඊටු 11 දෙනාම 11 දෙනා කියන්නේ යූදස් එලිලා මැරුණා. ඊටු 10 දෙනාම කියන්නේ ඒගොල්ලන්ව මැරුවා. ඒ කියන්නේ සුභාරංචිය නිසා දෙවියන් වහන්සේව සේවය කරපු නිසා හැම කෙනෙක්ම Petrus කුසියන් පැත්තට යන ගහලා මැරුවා. තෝමස් කේරළ වලට ගිහලා ඊට පස්සේ මද්රාසි පැත්තට ගිහලා යාවෙන් කඩෙන් කොටලා මැරුවා. මේ වගේ එක එක්කෙනාව මරලා අන්තිමට මෙතර වෙච්ච සමාජිකයා තමයි මේ යෝහාන් තුමා කියලා කියන්නේ. ඔව්ට එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඔව් වයස්ගත වෙලා තමයි මැරුණයි කියලා කියන්නේ. එතකොට අවුට එකපාරක් ඔහු අල්ලගෙන ගිහලා උතුරන කියන්නේ තෙල් තාච්චියකට දැම්මා යාව. මරන්න දැම්මම තාච්චිය වැටිලා අනිත් පැත්තට එළියට විසි වුණා. එයා ඒක පිච්චුණා කොප්පලන් ආවා. මොකද උණු වෙන තෙල් තාච්චියක්නේ. ඉතින් උණා. නමුත් ඊට පස්සේ ඒගොල්ලෝ බය වුණා මට කරන්න. මොකද ඒගොල්ලෝ බලනවා කවුද කොමේ කියලා දාපු වංශය එළියට විසි වුණා කියන එක හාස්කමක්නේ. ඉතින් ඒක බය වෙලා ඊට පස්සේ තමයි පත්මත් දූපතට ගිහලා හේරගත කරලා තිබිත් දැන් මේ යෝහාන් තුමාව ඊට පස්සේ එතනදී තමයි එළිදරව් පොත ඔලිම්බයි කියලා කියන්නේ. ඉතින් එතනදී දඩුවම් කළ නෙවෙයි ਉਹ මැරුණේ සාමාන්‍ය වයස් වෙලා තමයි මැරලා තිබෙන්නේ. ඉතින් ਉਹ තමයි අවසාන සමාජිකයා කියලා. යාකෝබ් ආන්ද්‍රස් සහ පීටර් සමග අවුල්කාර දීවරයෙක්. හරි English word a fisherman in partnership with James, Andrew and Peter. හරි දීවරයෙක්. අපි මුල්ම පාඩමේ බැලුවා දෙවියන් වහන්සේ පාවිච්චි කරා දීවරයෝ සුංගම් අය කරන්නෝ එඬේරෝ පරිසරනෝ ඒක පුද්ගලයන් පාවිච්චි කරා. එතකොට මෙයා දීවරයෙක්. පේතෘස් සාන්ඩ්‍රෝ සමග එකතු වෙලා මාළුවල් වල තමයි මේ යෝහාන්. යේසුස් වහන්සේගේ
මව මරියාගේ සහෝදරිය වූ සලෝමිගේ පුත්‍රයාය. කවුද? ජේසුස් වහන්සේගේ මව වූ මරියාගේ සහෝදරියගේ පුතා තමයි මේ යොහන් තුමා කියලා කියන්නේ. ඒකට බයිබල් පදේ තමයි මතෙව් 27:56, මාර්ක් 15:40, යොහන් 15:25. බය වෙන්න එපා මේ බයිබල් පද ඔක්කොම මම මේ සියලුම සයිස් ඔක්කොම තේරෙම මම පාස්ටර් එවන්නම් ඔයගලන්ට හම්බ වෙයි. එතකොට ඔයගලන්ට රිෆර් කරන්න පුළුවන් මේ හරියටම හරිද කියලා. යොහන්සා යාකෝබ් අකුණක් ඒ කියන්නේ තණ්ඩ. අපි බැලුවොත් මාර්ක් 3:17 සහ ලූක් 9:54 කියනවා ගර්ජනාවේ පුත්‍රයෝ ලෙස හැඳින්වේය. යොහන් වයි යාකෝබ් වයි හැඳින්වේ ගර්ජනාව. ඒ කියන්නේ තණ්ඩරින්. ඒ දෙන්න ඇවිල්ලා කියන්නේ නිකන් අර හැලි මෑලි මොකක්ද දැකියවම අයියෝ බෑ නැහැ. එහෙම කියන්නේ නැතුව අර හරි කරමු පාස්ටර්. ඔව් පාස්ටර් අපි එකමයි. හරි පාස්ටර් කියන්නේ අපි මොනවද කරන්නේ? හරි පාස්ටර්. අනේ එහෙම ඉන්න සභාවේ එහෙම කට්ටියකුත් ඉන්නවා. පාස්ටර්ත් එක්ක හැම වෙලේම එකක වෙනවා රෙඩි දෙයක් කරන්න. දෙවන් වාස් වෙන හරි. කවුදද වෙන්නේ? කවුද දෙන්නේ පාස්ටර්? කොයි වෙලේ දෙන්න ඕන? හා කියන පාස්ටර්. එහෙනම් නිසා අතෝ කියපු ගමන් 18ද බලමුකෝ මම මැසේජ් එක දාන්න කර කියන්නම්කෝ. එහෙම නෙවෙයි. ඒ නිසා ඒගොල්ලන්ව තණ්ඩරින් ඒ කියන්නේ නිකන් අර අකුණක් වගේ ඒගොල්ලෝ අර රෙඩි ඕනම වෙලාවක ඕන දෙයක් කරන්න සහ අර බලෙන් දෙවියන් වහන්සේත් එක්ක ගිය කට්ටියක් තමයි සිටින් ඔව් කියන්නේ තණ්ඩරින් කියලා. ඔහු ලියු දේවල් ගැන යොහන්ටද පුද්ගලිකව දැනුමක් තිබුණේ. ඒ කියන්නේ personally John had the personal knowledge of the things he wrote about John and Matthew. අර එලියපු දේවල් ගැන ඔහුට පෞද්ගලිකව දැනුමක් තිබුණා. මොකද යේසුස් වහන්සේත් එක්ක ළඟින් ඉන්න නිසා. ලියු එකම එතකොට ඊළඟට යේසුස් වහන්සේගේ පොළවේ දේව සේවයේ සුභාරංචි ලියු එකම දෙදෙනා යොහන් සහ මතෙව්. එතකොට අපි පළවෙනි සුභාරංචි පොත් 4න් බලුවොත් එහෙම ජේසුස් වහන්සේ සමග එකට හිටපු ගෝලයන් 12 දෙනාගේ එකම දෙදෙනා තමයි යොහන් සහ මතෙව්. අනිත් අපි බලවනේ මාර්ක් කවිලා ජේසුස් වහන්සේගේ ගෝලයෙක් නෙවෙයි පෙත්‍රුස්ගේ ගෝලයෙක් යේසුස් ලූක් තුමා විල්ලා දොස්තර කෙනෙක් අන්‍ය ජාතිකයෙක්. එකම අන්‍ය ජාතිකයෙක්. එතකොට ජේසුස් වහන්සේගේ 12 දෙනාගේ කෙනෙක් නෙවෙයි ලූක් තුමා. එතකොට බලුවොත් ජේසුස් වහන්සේත් එක්ක හිටපු 12 දෙනාගේම දෙන්නෙක් තමයි සුභාරංචි ලියපු මේ දෙන්නා තමයි යොහන් සහ මතෙව්. යොහන් බෞතිස්තගේ ගෝලයෙක් විය හැකිය. ඒක නේ කාලේ යොහන් බෞතිස්ම ඉන්නකොට එයාගේ ගෝලයෙක් වෙන්න පුළුවන් කියලා බයිබල් විශාරද විශ්වාස කරනවා. සමහරට එයාත් එක්ක ඉන්න ඇති ඒ කාලෙදි කියලා. Occupy the place privileged next to Jesus at the last supper. අන්තිම රාත්‍රී භෝජනයේදී සංග්‍රහයේදී යේසුස් වහන්සේ අසල වරප්‍රසාදලත් ස්ථානයක් හිමිවිය. යොහන් 13:23. දී එක්තට අදාළ බයිබල් පදවල යේසුස් වහන්සේගේ ගෝලයන්ගෙන් කෙනෙකු උන්වහන්සේ ප්‍රේම කළ තැනැත්තා මේසේ උන්වහන්සේගේ ලයට හාන්සි උන්නේය. ඒක යොහන් 13:23 එක තමයි බයිබල් පාඩයක්. හරි? ඒක ඔබට කන්ෆර්ම් කරන්න. ඒ කියන්නේ ජේසුස් වහන්සේ සමගනේ අපි තාසයිනේ. අපි හරි හොඳයි අපි පාස්ටර් එක්කට වාඩි වෙලා ඩිනර් ගත්තා ලන්ච් ගත්තා ඊළඟට නෙක්ස්ට් වාඩි වෙලා ඉතියේ ළඟම ඉතියේ හරි ඒක නම් මොකක් හරි විශේෂත්වයක් ඇති නේද ළඟින් ඉතියා කියන්නේ අපි සමහරට බලලා කියනවානේ ඒ පුද්ගලයා නම් එයාත් එක්කම හැම වෙලෙම ළඟින්ම වගේ ඉතියේ නේද ඒ කියන්නේ මොකක් හරි විශේෂත්වයක් ඇති කවුරු හරි වෙන්න ඇති ඒ වගේ යොහන් තුමා යේසුස් වහන්සේ ළඟින්ම ඉතියේ ඉතින් එච්චරට යාට එතන ස්ථානයක් ලැබිලා තිබුණා. John with James and Peter shared the privilege of accompanying Jesus where others were not permitted. ඒ කියන්නේ යොහන් යාකෝබ් සහ පේත්‍රුස් අන්හයට අවසර නැති තැන යේසුස් වහන්සේ සමග යන්න අවසර වරප්‍රසාද ලැබුණා. ඒ කියන්නේ එකම වීම අපි කියව යයිරස්ගේ දියණියගේ නිවසට එතකොට අන්වෙසක් වීමේ ඒ කන්දෝරට එතකොට ගෙත්සෙමන වේනේදී ජේසුස් වහන්සේ මොකද කළේ ගෝලියෝ 12 දෙනෙක් ඉන්නේ නැති ජේසුස් වහන්සේ හැම වෙලේම දැන්ගොල්ලන්ට කටට කොහොල එලියට වෙලා ඉන්න කියලා පේත්‍රුස් වයි යාකෝබ් වයි යොහන් වයි තමයි අරගෙන ගියේ ඇතුළට යයිරස් කෙදුව ඒ වගේම තමයි අර කන්දෝරට අන්වෙසක් වෙද්දී මේ ජේසුස් වහන්සේ මේ තුන් දෙනාම තමයි අරගෙන ගියේ අනිත් 12 දෙනෙක්ව තේරුවට ඒ වගේම ගෙත්සෙමන වේනේදී මේ තුන් දෙනාට තමයි අරගල්ලෝ ටිකක් දුරින් හිටියා මේගොල්ලෝ ජේසුස් වහන්සේ යාඥා කරපු තැනට ළඟට ගත්තා ජේසුස් වහන්සේ. ඒකේ එලිදරවක් හැටියට ගොඩක් අය දේශනා කළා තියෙනවා මොකද අපි එකඟ වීම
එතනදී ගොඩක් වැදගත් වෙනවා. අපි මේ ක්‍රිස්තියානි ජීවිතේ අපේ ජීවිතේ ගොඩක් එකඟ වීම ගොඩක් වෙලාවට එක්සිට් වෙන්නේ නැහැ. එකඟ වෙන්නේ. අපි උඩින් ඔව් ස්වාමිනී එහෙමයි ස්වාමිනී ආමේන් හලෙලූයා ස්වාමිනී කියලා යාත්‍රා කරාට කටින් උඩින් කිව්වට හිත ඇතුලෙන් ඒ යාත් එකට එක්සිට් වෙන්නේ. හරි ගොඩක් වෙලාවට එහෙමයි. ඒ වෙලාවේ වෙන දේවල් හිතනවා නැත්නම් ඒක මොකක් හරි යාත්‍රා කරන කියන වැරද්දක් වෙනවා නැත්නම් මොන හරි දෙයක් කරනවා. ඉතින් ඒකට එක්සිට් වෙන්නේ. හරියට අර මතේ 18-19 කියනවා වගේ මොකලා දෙදෙනෙක් යම් කිසි ස්ථානයක දෙදෙනෙක් එක්සිට් වෙලා යමක් ඉල්ලනවා නම් මාගේ නාමයෙන් ස්වර්ගයේ පියාණන් වහන්සේ දේ නුඹලට දෙනවා කියලා. ජේසුස් වහන්සේම කිව්වේ. එක්සිට් වෙලා ඉන්නවා නේද? ඒක තමයි අමාරුම දේ. එක්සිට් වෙන්න ලේසියෙන්. හරි? ඉතින් මේ තුන්දෙනා හැම වෙලේම ජේසුස් වහන්සේත් එක්ක එකතු වුණා. එක්සිට් වුණා ජේසුස් වහන්සේ. ඒ දැනයි ඉන්ෆ්ලුවෙන්සර් තමයි අර සමහර තැන් වලට යන්න අවසර නැහැ කියලා කියන්නේ අනිත්‍යව ගත්තේ නැහැ. ඇතුළට ඔබ එළියට වෙලා ඉන්න කියලා මේ තුන්දෙනා වරගෙන. එතකොට ඉතින් සමහරවට වටේන අපි තප්සට් වෙනවා නේ. මොකද දන්නේ හැම එකටම මේ තුන්දෙනා විතරක් ඇතුළට අරගෙන අපිව නිකන් එළිය දාන්නේ. මොකද දන්නේ අපි මොකක් හරි අපි අඩුපාඩුවක්ද මොකද්ද වරද්දක්ද කියලා එහෙමත් වෙන දේවල් තියෙනවා නේද? ඉතින් ඔයගේ ප්‍රශ්න තියෙනවා. සමහර මඩ වෙලේ පාසල ඇතුළ වගේ ඉන්නේ අද්දකින්. Witness the trial and crucifixion of Jesus Christ. Jesus වහන්සේගේ නඩු විභාගය සහ කුරුසියේ ඇනගැසීම ප්‍රවීණ සාක්ෂිකරුවෙක් witness. හරි. Jesus වහන්සේගේ witness the trial and crucifixion of Christ received responsibility to carry for Mary, the mother of Jesus. ඒ කියන්නේ ජේසුස් වහන්සේගේ කුරුසපත් වීම සහ ජේසුස් වහන්සේව ඒ රාත්‍රියේ අන්තිම රාත්‍රිය අරගෙන ගිහිල්ලා උත්තම පූජකයාගේ නිවසට ගෙනියලා විභාග කරද්දී ප්‍රශ්න කරද්දී ගහද්දී ඒ දේවල් ඔක්කොම කරද්දී ඔව් ඒ සාක්ෂිකාරයේ දිගටම ගියා පස්සෙන් ගියා. අපි දකින්නේ පේත්‍රොස් විතරක් ගියේ කියලා නේද? නෑ මේ යොහන් තුමාත් ගිහලා තියෙනවා පිටිපස්සෙන් මොකද්ද දැන් ජේසුස් වහන්සේට වෙන්න යන්නේ මොකද්ද මේ ඊළඟට වෙන්නේ කියලා හැම සීන් එකක්ම හැම ස්ටේජ් එකක්ම මොනිටර් කරා පේත්‍රොස් බැලුවා වගේ යොහන් තුමාත් බලලා තියෙනවා. ඉතින් witness the trial of crucifixion of Christ received and responsibility. ඒකට ජේසුස් වහන්සේ කුරුසියේදී බාර දෙනවා ජේසුස් වහන්සේගේ අම්මව යොහන්ට මේ මව ඇයි අඬන්නේ අම්මව ගන්න මේ වගේ පුතාව ගන්න කියලා. යොහන් 19:26 බයිබල් පාඩේ. ඒකට reference verse එක. One of the first visitor to the tomb. පළමු කොට යේසුස් වහන්සේගේ කියන්නේ සෝමනේ ළඟට ආවව අනික් ගෝලියාද. ඒ කියන්නේ පේත්‍රොස් සමග තවත් කෙනෙක් හිටියා හිටා. ඒ කියන්නේ ඒ තමයි යොහන් තුමා කියලා කියන්නේ කොල්ලෝ. දුවගෙන එද්දියට ආරංචි වෙලා ගෝලියන් දුවලා එනකොට ඉස්සල්ලාම ආවව මෙයා තවත් පුද්ගලෙක් තමයි ආවේ. මොකද මේ දේවල් ඔක්කොම සටහන් වෙලා තියෙන්නේ මේ යොහන් පොතේ. යොහන් 28 වෙනි පරිච්ඡේදය. One of the first visitor to the tomb, John 28. Chapter 20 verse 8. හරි. යොහන් 28 කියනවා. එතන කියවලා බලුවොත් අපි John assumes readers are familiar with events. Assumes events recorded in the other gospels. The synoptic gospels record Jesus' earthly origin, but John record his heavenly origin. හරි අපි බලවනේ අනිත් අන්තිම දාපගේ සයිට් එක තියෙනවා සාරාංශිත සුභාරංචියේ යේසුස් වහන්සේගේ භූමික සම්භාවය වාර්තා කරයි. නමුත් යොහන් ඔහුගේ ස්වර්ගයේ සම්භාවය වාර්තා කරයි. කෙලින්ම ලියනවා. ආය බල්බට අරන් නැහැ, වටෙන් එන්නේ නැහැ, රවුන්ඩ් අබවුට් නැහැ. ඒ කියන්නේ මේ උපමාවල් නැහැ. කෙලින්ම ලියනවා. යොහන් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ පටන් ගන්නෙම වාක්‍යානෝ සිටිසේක. දෙවියන් වහන්සේ හා සමග සිටිසේක. දෙවියන් වහන්සේව සිටිසේක. කියලානේ. උන්වහන්සේ නැතුව උන්වහන්සේ කරන කොටගෙන සියල්ල මවන ලද්දේ උන්වහන්සේ නැතුව කිසිවක් මවන නොලද්දේ කියලා. කෙලින්ම ලියනවා. මේ ඇවිල්ලා දෙවියන් වහන්සේ මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා මේ ස්වර්ගයේ ඉන්න දෙවියන් වහන්සේ කියලා ඩිරෙක්ට් යොහන් තුමා ලියනවා. අනිත් අසුභාරංශය ලියව විදියට නෙවෙයි ලියන්නේ කෙලින්ම ඔව් ලියනවා. ඒකට අරගොල්ල ලියුවේ මෙහි පොළවේ ඉන්න තිබිච්ච දේවල් ඔව් ලියන්නේ heavenly origin එක තමයි යොහන් පොතෙන් අපි දකින්නේ. ප්‍රධාන වචන තුනක් අන්තර්ගතව
අවධාරණයට ලක් කරයි. මොකද්ද? හාස්කම් සහ සලකුණු, විශ්වාසය, belief and ජීවිතය. ඒ කියන්නේ science, belief and life. මේ සාරාංශ තුනක් කරනවා යෝහන් පොත. එබල් science and wonders, belief and life. තව විදිහට කියනකොට අපිට ඇදහිල්ල කියලා විශ්වාසය නැත්නම් ඇදහිල්ල විශ්වාස කිරීම. Science are associated with the only miracles mentioned and demonstrated Jesus' power and deity. ඒ කියන්නේ සඳහන් කර ඇති එකම හාස්කම් සහ සලකුණු සම්බන්ධව වන අතර යේසුස් වහන්සේගේ බලය දේවත්වය පෙන්වුම් කරා. හරි මේ වෙච්ච හාස්කම් අනිත් පොත්වල හාස්කම් ගොඩක් වුණා රෝගීන් සුව වුණා ගොඩක් දේවල් වුණා. නමුත් යොහන්තුමා පොතේ තියෙන හාස්කම් අපි බලමු මාගේ ලියන්නේ කියලා. ඒකෙන් ඔහු පෙන්වන්නේ ජේසුස් වහන්සේගේ බලය සහ උන්වහන්සේගේ දේවත්වය කොයිතරම් ලොකුද. උන්වහන්සේ තමයි සැබෑ දෙවියන් වහන්සේ කියලා තමයි ඔහුට වන වෙලාවක් තියෙන පෙන්වන්නේ. Water to wine, healing Nobel son, ඒ කියන්නේ යොහන් 2:1. එතකොට healing important man, යොහන් 5:1. අපි දන්න අවුරුදු 38ක් තිස්සේ අපගත වෙච්ච පුද්ගලයාව කරන important man, feeding 5,000, walking on water, healing blind man, rising Lazarus. එතකොට වතුර වයින් කිරීම යොහන් 2:1. එතකොට අර නොබල්ගේ මේ පුතාව සුව කිරීම හරි centurion and healing important man. ඒ කියන්නේ අර අවුරුදු 38ක් පොරව හිටපු මිනිස්සුව සුව කිරීම සහ 5000කට කණ්ඩ දීම, වතුර උඩ ඇවිදීම පයින් යාම, එතකොට අන්ධයන් සුව කිරීම සහ ලාසරස්ව මලවුන්ගෙන් නැගිටවීම. Believers occurs 98 times in this gospel. Believing is associated with receiving Jesus as Lord. ඒ කියන්නේ විශ්වාසය කරන්න විශ්වාසය කියන වචනය 98 වතාවක් යොහන් පොතේ ලියවිලා තිබෙනවා. හරි? ජේසුස් වහන්සේ ඒක පළවෙනිට බැලුවොත් පළවෙනි පරිච්ඡේද 12 වෙනි පදේ කියනවා යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද උන්වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්සේක. නේද? යොහන් 1:12 වෙනි පරිච්ඡේදය. තාමත් පැහැදිලි නේද? කොන්ක්‍රීට් වගේ ඒ පදේ යම් කිසි කෙනෙක් යම් පමණ දෙනෙක් කවුද පිළිගන්නේ උන්වහන්සේව විශ්වාස කරන්නේ උන්වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්සේක. බලය දෙනවා උන්වහන්සේ. හරි? ඒ වගේ විශ්වාස කළොත් නුඹලා විශ්වාස කළොත් කියන වචනය 98 වතාවක් ලියලා තිබෙනවා මේ ගොස්පල් එකේ. ඊළඟට ජීවිතය අපි බැලුවේ life, not just existence, abundance and eternal life imparted to the believer. ජීවිතය කියන්නේ නිකන් ජීවිතේ නෙවෙයි නිකන් මේ පොළේ ජීවත් වෙන එක නේද? යොහන් 10:10 කියනවාද? ජීවන දෙන්න අධික ලෙස දෙන්නත් ආවා. abundant and eternal සදාකාල ජීවනය අපිට ලැබෙන්න උන්වහන්සේ සූදානම් කර තිබෙනවා උරුම කරලා තිබෙනවා. අපි මේ පිළිගත්ත මොහොතේ නම් සදාකාල ජීවනය අපිට උරුම වෙලා ඉවරයි. ඒකේ බයිබල් පදේ තමයි යොහන් 17:3. මේ හැම බයිබල් පදයක්ම මම කියවන්නම් මොකද ඒතර වෙලා මදි නිසා අපි සර්වේ එකක් කරන්නේ. නමුත් යොහන් පොත පොඩ්ඩක් කොටස් කඩලා අපි බලන්න නම් මොකද විශේෂ පොතක් නිසා මොකද අර සුභාරංචි පොත් තුලින් වෙනම වෙන් කරලා අඳුනගෙන බලන නිසා. හරි? Science, again, has come. Bring revelation to God. Belief is produced by science. Life is the result of believing. එතකොට මේ හාස්කම් සහ සලකුණු සිද්ධ වෙද්දී විශ්වාසය ගොඩනගෙනවා. අලුත් හැදෙලිවන්ත වෙනවා. වෙච්ච හාස්කමක් වාඩ ආවල් දෙයක් වුණා. මෙයාට මේ වගේ දෙයක් වුණා. ඇත්ත දෙයි කොහොමද? ආවල් තැනක කී ආවල් මෙම යාඥා කරා. ඒකින් believe, bring revelation of God. ඒ කියන්නේ දෙවියන් වහන්සේව එළිදරව් වෙනවා. ඒ වගේම belief is produced by science. විශ්වාසය ඒ හාස්කම් සහ සලකුණු තුලින් වැඩි වෙනවා. විශ්වාසය ඇති වෙනවා. Life, the result of believing. එතකොට මගේ ජීවිතයේ විශ්වාස කිරීම තව වැඩි වෙනවා. Unlike the synoptic gospels, John is not writing to one particular group of people but to whosoever will කියලා කියනවා. අපි බලුවානේ මතේ පොතේ ලිව්වේ යුදෙවන්ට
මාක් පොත ලිව්වේ රෝමවරුන්ට, ග්‍රීක් පොත ලිව්වේ ලූක් පොත ලිව්වේ ග්‍රීක් වරුන්ට. ඉතින් ඒ කට්ටියට ඇඩ්‍රස් කරලා තිබුණේ ඒ විදියට ඒගොල්ලන්ට අවශ්‍ය විදියට තමයි ඒ පොතේ ලියලා තිබ්බේ. ඒගොල්ලන්ට මේ ඕන විදියට. නමුත් මේක යොහන් පොත ගොඩක් වෙලාවට කියන්නේ born again church. ඔබටයි මටයි අලුත උපන් සභාවට තමයි යොහන්තුමා ලිව්වේ කියලා කියනවා. එක වෙදක නමුත් මෙතනදී කියන whosoever. ඒ කියන්නේ කාටද? කවුරු අලුත උපන් සභාව වෙන්න පුළුවන්. පාරණ කෙනෙක් අලුත් කෙනෙක් කවුරු වුණා කාට වුණා මේ හැම කෙනෙකුටම මේ පොදුවේ ලියලා තියෙනවා. ඒකයි අපි කියන්නේ අලුතෙන්ම පිළිගත්ත කෙනෙක්ව අලුතෙන් ඔබ සභාවට අරන් ආවද අලුත් ඇදලිවන්තෙක්ද බයිබලයක් දුන්නාම යාඥා කළ බයිබලයක් දුන්නාම එයාට කියවන්න කියලා ඉස්සෙල්ලාම අපි කියන්නේ යොහන් පොතෙන් පටන් ගන්න. කොහෙන්ද පටන් ගන්න කියලා කිව්වොත් යොහන් පොත ඉස්සෙල්ලා පටන් කරලා කියවන්න. ඒ යොහන් පොත සම්පූර්ණ කියලා ඉවර වෙද්දී ගොඩක් දේවල් දෙවියන් වහන්සේ ගැන එයාට මේ පොතෙන් දැනගන්න පුළුවන්. උත්පත්ති වලින් පටන් ගත්තොත් එහෙම full ඔළුව අප්සෙට් වෙලා මේ කිසි දෙයක් තේරෙන්නේ නැතුව යනවා. ඒ නිසා ඔබ උනත් කාට හරි අලුත් කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ඔබගෙන් උදව් ඉල්ලුවොත් කොහොමද මේ බයිබලෙ කියවන්නේ බ්‍රදර් කොහොමද කියලා කියන්න යොහන් පොතෙන් පටන් ගන්න එතනින් කියවන්න කියලා. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ මුලින් ඉඳන් පටන් ගත්තා ඒක ප්‍රශ්නයක් නෑ. හරි. Jesus the eternal word creator නේ. උන්වහන්සේ තමයි වචනේ වාක්‍යාන්වය නේ. බැලුවනේ යොහන් 1:1 සිට 18 වෙනකම් කියනවා. ඒක ක්‍රියේටර් උන්වහන්සේ තමයි සියල්ල උන්වහන්සේ කර්ම කොට කරන මවන ලද්දේ උන්වහන්සේ නැතුව කිසිවක් මවන නොලද්දේ නේද? මොකද උත්පත්ති එකේ අපි දකිනවා දෙවියන් වහන්සේව දකිනවා ශ්‍රුතාත්මයන් වහන්සේව දකිනවා. යේසුස් වහන්සේ කොහොමද නමින් නිවෙලා තියෙන්නේ වචනේ නේ වචනෙන් තමයි දෙවියන් වහන්සේ හැමදේම නැවුවේ. අපි බැලුවේ පරණ කිව්වේ මම ඔබට කිව්වේ දෙවියන් වහන්සේ සියල්ල නැවුවේ වචනේ කාරණා දෙකේ අතින් කලේ කියලා. එතකොට උන්වහන්සේ වචනේ ඒ වචනේ තමයි යේසුස් වහන්සේ උන්වහන්සේ the eternal word and creator. See also 1 John එකට තව අදාළ බයිබල් පද තියෙනවා 1 යොහන් 5:7 එලිදරා පොතේ 19:13. හරි ඒකෙත් උන්වහන්සේ සදාකාල වචනය උන්වහන්සේ නවුන්කාරයන් වහන්සේ කියලා ස්ථිර කරනවා. එතකොට logos Greek divine reason of wisdom. අපි බලවන logos රීමා කියලා වචන කියන උන්වහන්සේ මම කිව්වේ it's a written word. logos කියන්නේ written word Greek වචන. එතකොට ඒ ලියවිලා තිබෙන වචනේ තමයි උන්වහන්සේ ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ එතකොට මගේ ජීවිතේ රියල් වෙන්නේ කොහමද? end ක්‍රියාත්මක වෙන්නේ රීමා වෙනකොට වචනේ මම වචනේ ඉගෙනගෙන වචනේ මම කඩපාඩම් කරගෙන මම වචනේ වලට දාගෙන ඒක පාවිච්චි කරද්දී මම යූස් කරද්දී මොකද වෙන්නේ රීමා බවට පරිවර්තනය වෙනවා. ඒතකොට ජේසුස් වහන්සේ දවසින් දවස ඔබගේ ජීවිතේ තව ජීවමාන වහන්සේගේ බලයේද ආලේපයේද වැඩි වෙන්න පටන් ගන්නවා හැමදේම නේද? ඒකයි වෙන්නේ ලෝකෝස් කියලා. Philo, an Alexandrian Jewish philosopher, used the term and to express the concept of mediator between God and the universe. ඒ කියන්නේ දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ අතරත් අපි මේ පුතුරේ ඉන්න සියලු මනුෂ්‍යයන් අතර ඒ ඇතිවෙච්ච වෙන්වීම හරි ඔබ පාරණක අලුත් කෙනෙක් නම් සමහර දන්නද උප්පත්ති පොතේ ඇතිවෙච්ච ආදාම් සහ ඒ වගේ වැටීමෙන් ඒ වෙන්වීම නැවත උන්වහන්සේ ඒක එකතු කරේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයකට නැත්නම් ෆෙලෝෂිප් එකට ගේන්න ජේසුස් වහන්සේ තමයි මේ මීඩියේටර් කෙනෙක් ඇටියට ඉඳලා ඒ කුරුස පූජාව තුළින් මට පුළුවන් වුණා නැවත ජේසුස් වහන්සේ ඒ පියාණන් වහන්සේ වෙතට අබ්බා පියාණනි කියලා කතා කරන්න ජේසුස් වහන්සේගේ නාමයෙන් ගිහිල්ලා කතා ඉල්ලන්න යාඥා කරන්න ඩිරෙක්ට් සම්බන්ධතාවයක් පවත්වන්න. මොකද උන්වහන්සේ ශුද්ධයි උන්වහන්සේ අතිශුද්ධයි උන්වහන්සේ ගාවට අපිට හිතන්නවත් බෑ යන්න අපි පෞකාර මිනිස්සුනේ පොළවේ. ඉතින් අපිට බෑ උන්වහන්සේ. නමුත් ඒකට හිත සලසලා දුන්නේ ජේසුස් වහන්සේගේ කුරුස පූජාව තුළින් උන්වහන්සේගේ ඒ ධර්මශීලමති වස්ත්‍රය අපිට දුන්නා. අපිට ලබන්නේ සුදුසු නැහැ. අපි උන්වහන්සේ අපිට දුන්නා ඒ වස්ත්‍රය උන්වහන්සේ මම ගිෆ්ට් එකක් ඇටියට මට දුන්නේ ඒක. මම ඒ වෙනුවෙන් මම කිසිම දෙයක් කරලා නැහැ. වෙහෙසලා නැහැ. මහන්සි වෙලා නැහැ. ගිෆ්ට් එකක් කියන්නේ ඒක නේද? ඔයා වැඩ කරලා හම්බ කරන පඩිය නෙවෙයි ගිෆ්ට් එක කියන්නේ. ඒක මේ පඩියේ සැලරි එකක් නේ. නමුත් ගිෆ්ට් එකක් කියලා කියන්නේ කිසි දෙයක් කරන්න නැතුව කිසිම දෙයක් නැතුව නිකන් ගිෆ්ට් එකක් දෙනවා හොඳ. ජේසුස් වහන්සේගේ ගැලවීම අපිට හම්බුනේ එහෙමයි කිසිම දෙයක් නැහැ. මොනවාරි දෙයක් ග්‍රේස් එකක් මොනවාරි දෙයක් ඔබ ඒ වෙනුවෙන් මානසි වෙලා කරනවා නම් හම්බ වෙනවා නම් ඒක ග්‍රේස් එක නෙවෙයි. ඒක ඇවිල්ලා ඔබ ඒ වෙනුවෙන් වැඩ කරා වෑයම් කරා මානසි වෙනා එක නෙවෙයි. උන්වහන්සේගෙන් ගිෆ්ට් එක. ඉතින් මේ ඇලෙක්සැන්ඩ්‍රියා වල
ඊජිප්තු ඇලෙක්සෑන්ඩ්‍රියා වල ෆිලියෝ කියන කියන්නේ ෆිලොසොෆර් කෙනෙක් ඔව් ඒ එක්ස්ප්‍රස් කරන කෙනා ආරම්භ පෙන්නනවා කන්සෙප්ට් එක. කවුද මේ ජේසුස් වහන්සේ කියන්නේ? මේ ලෝකේ ඉන්න පෘථිවිය සහ දෙවියන් වහන්සේ අතර ඉන්න මැදිහත්කාරකරුවෙක් කියලා. මීඩියේටර් කෙනෙක් කියන එක තමයි ඔව් ආරම්භ පෙන්නන්නේ. Jesus, a deity declared by deity කියන්නේ උන්වහන්සේගේ දේවත්වය. ජේසුස් වහන්සේගේ දේවත්වය ස්ථිර වෙන්නේ යොහාන් ද බෞතිස්ම ඇවිල්ලා කියනවා මේ 1:8 යොහාන් 1:8 ඔව් ස්ථිර කරන මේ ආවේ පැටවාරන් වහන්සේ බොහෝ පව් දෙසා උන්වහන්සේගේ පූජා කරමින් අපිව ගලවන්ට ආවෝ පැටලපන්න. Witness of the scriptures යොහාන් 1:23 ස්ථිර කරනවා කියන්නේ දේව වචනයෙන්ම උන්වහන්සේ දේවත්වයේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දේවත්වය. ඊළඟට miracles Jesus performed. අපි බැලුවානේ වතුර වයින් කරා එතකොට අවුරුදු 37ක් හිටපු මිනිස්සු මලුන්ගේ නැගිට්ටුවා. ඉතින් ඒ වගේ ගොඩක් හාස්කම් කරා. ඒ හාස්කම් තුලින් උන්වහන්සේගේ දේවත්වය ස්ථිර කරනවා. පෙන්වනවා මේ පොත. Jesus interview with Nicodemus. යොහාන් 3:21 ඔබ දන්නවා නිකොදෙමුස් ඇවිල්ලා ජේසුස් වහන්සේව ප්‍රශ්න කළා කොහොමද මේ නැවත ඉපදීම ගැන ඔබ වහන්සේ කියන්නේ. ඒ නිකොදෙමුස් කියන්නේ පරිසරවරයෙක්. ඔව් ඒ නිසා යන්නේ පරිසරවලට මාට්ටු වෙයි කියලා අල්ලගත්ත ප්‍රශ්නයක් කියලා රායට ඇවිල්ලා හොරෙන් ජේසුස් වහන්සේව හම්බ වෙලා ඔව් ප්‍රශ්න කරන කොහොමද කියලා ජේසුස් වහන්සේ විස්තර කරනවා කොහොමද මේ නැවත ඉපදීම කියලා. born again අපි ඔක්කොමලා born again කියන්නේ සමහරකට ඒක දන්නේ නැති පිටස්තරාය ඉතයි වීඩියෝ ඔගේ born again එහෙම කොහොමද නැවත ඉපදෙන්නේ කියලා. එක්වරක් අපි මාංශයෙන් අපේ මව කුසෙන් අපි ඉපදුනා නමුත් අපි හැම කෙනෙක්ම ආත්මයෙන් නැවත වාරයක් අපි හැම කෙනෙක්ම උන්වහන්සේ තුළ ඉපදුනා. ඒකයි ජේසුස් වහන්සේ දෙනදී විස්තර කරන්නේ. ඊළඟට interview with the woman at the well in Samaria. ඔබ දන්නවා යොහාන් 4 වෙනි පරිච්ඡේදය හරිම famous. සමාරිය ස්ත්‍රිය ගැන කතා කරන්නේ ජේසුස් වහන්සේ ලින්ද ළඟේ ස්ත්‍රියව හම්බ වෙලා ඒ ස්ත්‍රියත් එක්ක ජේසුස් වහන්සේගේ ඒ කතා බහ තමයි 4 වෙනි පරිච්ඡේදය කියන්නේ. It was a controversy concerning the Sabbath and Jesus appealed for his disciples to believe. ඒ කියන්නේ ජේසුස් වහන්සේ ආවේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්න ව්‍යවස්ථාවේ කිසිම දෙයක් උන්වහන්සේ විරුද්ධව කරේ නැහැ. එක දෙයක් ඒ කියන්නේ ඒක ව්‍යවස්ථාව සබත් දවසේ මෝසස් කිව්ව කිසි දෙයක් කරන්න එපා කිසි වැඩක් කරන්න එපා දෙවියන් වහන්සේගේ දවසේ ඉන්න කියලා. නමුත් ජේසුස් වහන්සේ ඒක විතරයි සබත් දවසේ විතරයි ඒක පරිසරවලට ගේන්ස්ලි වැඩ කරේ උන්වහන්සේ. දා දවසේ උන්වහන්සේට ඕන වුණා එහෙම නෙවෙයි දෙවියන් වහන්සේගේ දවස කියන්නේ දෙවියන් වහන්සේගේ කාර්යයන් සිදු වෙන දවස. ආස්කම් වෙන දවස. තව කෙනෙකුට හොඳක් වෙනවද ආස කෙනෙක් මැරෙනවද විනාශ වෙන එකද වෙන්න ඕන ඔයගලන්ට. මොකක්ද මේ වෙන්න ඕන කියන කන්ට්‍රෝවර්සි එකක් ඇති වුණා. ප්‍රශ්න ඇති වුණා. ඒකයි පරිසරවල ජේසුස් වහන්සේ අතර ගොඩාක් ප්‍රශ්න ඇති වුණා. අපි බලනවා යොහාන් 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ බැලුවා අවුරුදු 38ක් ඉන්න මනුස්සයව සෝකල කියනවා දැන් ඔබේ යහන රැගෙන යන්න කියලා. ඒක සුදුසු නෑ යහනක් රැගෙන සබත් දවස් යන්න. ඒක ප්‍රශ්නයක් වුණා. පරිසරවල කිව්වා කොහෙද යන්නේ මේ වගේ අඳ අරගෙන. කවුද ඔඩ කිව්වේ? ඒක කරන්න බෑ නේද? ඉතින් ඒ වගේ සමහර දේවල් ජේසුස් වහන්සේ ඊළඟට යොහාන් 6:71 කියනවා ඒ වගේම දෙයක් තමයි කියන්නේ sorry ටික පළවෙනි පරිච්ඡේදය. ඉතින් ඒ කන්ට්‍රෝවර්සි උන්වහන්සේත් එක්ක පරිසරවල සමග ඇතිවෙච්ච වාද සහ විවාද උන්වහන්සේගේ period of conflict. ඒ කියන්නේ opposition of the Jews. Jesus proposed to keep his father's command. මම ඔබට දැන් කිව්වේ යොහාන් 7:1 ඉඳන් 11 වෙනි පරිච්ඡේදය වෙනකන් එන opposition ටික. ඒගොල්ලෝ පරිසරවල try කරා ජේසුස් වහන්සේ කොමාරේ මොකක් හරි එකට පටලවලා ජේසුස් වහන්සේව වරදකාරයෙක් හැටියට පත් කරන්න. අපි යොහාන් 8 වෙනි පරිච්ඡේදය දකිනවා වෛශ්‍යාස්ත්‍රියව අරගෙන ඇවිල්ලා කියනවා දැන් ඔබතුමා කියන්නේ දැන් මෙයා වැරද්ද කරද්දිම අපි අතට අල්ලගත්තා. දැන් ඔබතුමා කියන්නේ ගල් ගහලා මරනවාද මොකද කරන්නේ මොසස් කිව්ව ස්ථාන කියලා කියනවා. ඒතර ජේසුස් වහන්සේ ඔව් කිව්වත් වැරදි නැහැ කිව්වත් වැරදි. ඒ වගේ මාර ට්‍රැප්ස් කරේ ඒගොල්ලෝ. දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේව ඉර කරන්න. හරි. ඉතින් ජේසුස් වහන්සේ කිව්වා මේ ලෝකේ නීතියක් තියෙනවා, උසාවියක් තියෙනවා, පොලිසියක් තියෙද්දි එහෙට ගෙනියන්න නැතුව වාගාවට ඇවිල්ලා අහනවා මොකද්ද කරන්න කියලා. තීන්දුවක් දුන්නොත් එහෙම බලයි එහෙම කොහොමද නීතිය අතට ගත්තේ කියලා. එතකොට ඒ වගේ ට්‍රැප්ස් කරේ ඒගොල්ලෝ. ඒ ටික තමයි opposition of the Jews. ඒගොල්ලෝ ගොඩක් විරුද්ධ වුණා ජේසුස් වහන්සේ සමග. ඊළඟට Jesus proposes to keep his father's
command to lay down his life. It can Yohan die, but I'm not die, I'm famous. උන්වහන්සේ ආවේ සොරාවේ සොරකම් කරන්නත් මරන්නත් විනාශ කරන්නත් නමුත් මං ආවේ ජීවනය දෙන්නත් ජීවනය අධික ලෙස දෙන්නත් කියලා. ඉතින් පියාණන් වහන්සේ ඒ කාර්යය කරන්න උන්වහන්සේ සූදානම් උන්වහන්සේගේ ජීවිතය අපි වෙනුවෙන් පූජා කරන්න. නේද? ගොඩක් වෙලාවට මේ ලෝකෙ මිනිස්සු හොඳ අය නැත්තම් පාවල හොඳ කෙනෙක්ව නැගිට්ටවල නරක මිනිස්සුන්ට දඬුවම් කරන්න නරක මිනිස්සුන්ව විනාශ කරන්න නරක මිනිස්සුන්ව නැති කරන්න එතකොට හොඳ එහෙම නමුත් අපේ දෙවියන් වහන්සේ ආවේ අපි වගේ නැති වෙච්ච අයව අපි වගේ මේවා වෙච්ච අයව උන්වහන්සේගේ උතුම් ජීවිතය අපි වෙනුවෙන් පූජා කරලා උන්වහන්සේ ඒ දේෙන් අපිව ගලව ගන්න නේ අපි හැමෝම හිටියේ අන්ධකාරය අපි හැමෝම හිටියේ මේ ලෝකයේ අධිපත්‍යයන් යක්ෂයාගේ දේවල් වල අපි ඒව ෆලෝ කරගෙන අපි හිටියේ මම අවුරුදු 26ක් මම හිටියේ අන්‍ය ජාතිකෙක් මම මේ බෞද්ධ ආගමේ දේවල් කර හිටියේ ඉතින් ඒ වගේ අය වෙනුවෙන් දෙවියන් වහන්සේට උන්වහන්සේගේ පූජා කළා උන්වහන්සේ අධික ලෙස අපිට ජීවනය දෙන්න අද අපිට දී තිබෙන මේ සදාකාල ජීවනය උන්වහන්සේගේ ආලෝකය උන්වහන්සේ අන්ධකාරයෙන් අපිව ඇස්වලා තියෙන අපිට දැන් දේවල් දකිද්දී අපිට ඒවා මොනවාද අපි කරේ මේ දේවල් අද ඒව දේවල් කරන අය බලද්දී අපි දකිනවා අපි මොනවාද මෙයා මොනවා කරන්නද මෙයා දන්නේ නැති නිසා කරන්න කියලා උන්වහන්සේ කියන සැබෑව නුඹලා දැනගත්තා නම් ඒ සැබෑව නුඹලාව නිදහස් කරයි කියලා. ඒක ඔබයි මායි ඒ කරලා තියෙන සැබෑව හොයාගත්ත එක තමයි. යෝහන් 8:32 කියනවා නේද? උන්වහන්සේ ඕලයන්ට කියනවා නුඹලා සැබෑව දැනගත්ත කල ඒ සැබෑව නුඹලාව නිදහස් කරයි කියලා. ඒක ඔබයි මායි කරේ ඒක තමයි. ඔබටයි මටයි අද සත්‍ය හම්බ වුණා. හොයාගත්තා. ලොකු දෙයක් ඒක අපිට හම්බෙච්ච ලොකුම tag මිල කරන්න බැරි. ඊළඟ period of crisis raised Lazarus trample entry කියන්නේ Lazarus මලොන්ගේ නැගිට්ටුවා ඔබ දන්නවා ඒක යෝහන් 11 වෙනි පරිච්ඡේදයේ 54 න 12 වෙනි පරිච්ඡේදය වෙනකන් යනවා. ඊළඟට trample entry කියලා කියන්නේ උන්වහන්සේ රජෙක් හැටියට ඇතුල් වුණා උන්වහන්සේ කොටුවෙක් පිට ඔක්කොම අවසන් කිය මාකර ඊළඟට plotting of Pharisees to destroy Jesus. ඒ කියන්නේ පරිසෙවරු රහසිගතව කුමන්ත්‍රණය කළා ලෑස්ති කරා ජේසුස් වහන්සේව විනාශ කරන්න නම් මොකද දවසින් දවස ජේසුස් වහන්සේගේ පැත්තට කට්ටිය එකතු වෙනවා වැඩි. එන්න වැඩි. ඒක පරිසෙවරුන්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙගෙන ගියේ දැන් මේක දැන් මෝසස්ගේ ව්‍යවස්ථාව දැන් සබත් දවසේ එපා කිව්වම ඒවා කරනවා හාස්කම් වෙනවා දේවල් පුදුම දේවල් වෙනවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා මේ පූජකවරුන් සහ පරිසෙවරුන්ට. ඒ නිසා ඒගොල්ලෝ රහසිගතව තීරණය කරා ජේසුස් වහන්සේව ඕමාරින් එක නැති කරන්න ඕනේ කියලා. The end of Jesus' public ministry and his private conference with his disciples. ඒ කියන්නේ උන්වහන්සේගේ මේ පොළොවේ කරපු උන්වහන්සේගේ මිනිස්ට්‍රි අවුරුදු 3ක් හරි 3මාරක් හරි අපි කියන සමහර 33ක් කියන 33මාරක් කියන 33ක් කියලා කියමු අවුරුදු 3ක් කියලා අවුරුදු 30 නම් අවුරුදු 33 වෙනකන් උන්වහන්සේ කරපු උන්වහන්සේගේ මේ earthly ministry public ministry කියලා අවසන් වෙන අතර ගෝලයන් සමග දීපු දේවල් ඔබ දකින 15 16 මිදි වැලක් පියාණන් වහන්සේ ගොවියාය ළඟට 16 17 ගොඩක් පදවල කියනවා උන්වහන්සේ ස්වල්ප වෙලාවකින් ඔබලා මාව දකින්න නමුත් ඊට පස්සේ ඔබලා මාව දකින්නවා ඉතින් ගොඩක් දේවල් ඊට පස්සේ 17 උන්වහන්සේගේ ආඥාව තියෙනවා අපි වෙනුවෙන් හැම දෙයක්ම ඉතින් අවසාන වෙන උන්වහන්සේ ගෝලයන් සමග කීප දේවල් වෙයි ඒ ප්‍රයිවට් කොන්ෆරන්ස් එකයි disciples එක the betrayal passion and the resurrection of Jesus occurs reasons to believe. The උන්වහන්සේගේ කුරුස පූජාව ඊළඟට 18 පළවෙනි පරිච්ඡේදය නම් 20 වෙනි පදය වෙනකම් අපි ගත්තොත් එම උන්වහන්සේගේ කුරුස පූජාව සහ මලවුන්ගෙන් නැගිටීම. නැවත නැගිටීම ඒ සිදුවීම් ටික යෝහන් තෝමස් සටහන් කළ තිබෙනවා. ඉතින් මේ දේවල් කියවද්දීම අපිටම ඒ විශ්වාස කරන්න ගොඩාක් සාක්ෂි සහ කරුණු මෙතනම තියෙනවා. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටලා උන්වහන්සේ ගෝලයන්ට ප්‍රකාශ වුණා. එතකොට මග්දලයි මරියාව දැක්කා. ඉතින් ඒ දේවල් ටික. ඊළඟට keywords. This gospel contains no parables. මේ gospel එකේ නැහැ උපමා වලින් කතා කරලා නැහැ. මම ඔබට කිව්ව මුලින්ම කිසිම උපමාවක් නැහැ. මේකේ උපමා වලින් කතා කරලා නැහැ. කෙලින්ම ඩිරෙක්ට් කතා කරන්නේ. round about කටේ කරකවල නැහැ. හරි කරකවල මේ keywords යෝහන් 20 ප්‍රධාන මේකේ තියෙන keywords එක ප්‍රධාන වචන ඇවිල්ලා යෝහන් 20:30-31 මේ පොතේ ලියවීමේ අදහස මොකක්ද මේ පොතේ ලියා ඇති
වෙනත් බොහෝ හාස්කම් යේසුස් වහන්සේ ගෝලයන් ඉදිරියේ කළසේක. හරි? ලියන්න නැති වෙනත් බොහෝ හාස්කම් යේසුස් වහන්සේ ගෝලයන් ඉදිරියේ කළසේක. 31 කියන නමුත් මේවා ලියන ලද්දේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ක්‍රිස්තුස් වහන්සේ බව නුඹලා විශ්වාස කරන පිණිස විශ්වාස කොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසක් කියලා. මේක තමයි අපේ ලයිෆ් එක. සදාකාල ජීවන අපේ eternal life එක. අපි මේ පොළවේ తాවකාලිකව අපි ජීවත් වෙන්න ආවේ. ඉතින් අපි කොහේ මොකටද කියලා දන්නේ නැහැ. උන්වහන්සේගේ ඊම ළඟයි. නම් උන්වහන්සේ ඇවිල්ලා අපිව අරගෙන යයි. එහෙම පරක් වුණොත් අපි උන්වහන්සේ ගාවට යයි. ඒක තමයි අපේ එකම බලාපොරොත්තුව. ඉතින් එහෙ ගිහිල්ලා දුක් වෙන නම් තියාගන්න එපා. මේ ලෝකේ තියෙන දේවල් ගිය දේවල් හොඳටම ඇති. ඒ නිසා එකම දේ තමයි දෙන්න පුළුවන් ඔබගේ ජීවිතේ මේක අද විතර සහභාගී වෙලා ඉන්න අය සහ මේවට අහුම්කම් දෙන අය දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ වල උන්වහන්සේ තමයි සදාකාල ජීවන. වෙන කිසිම මාර්ගයක් නැහැ. කිසිම ක්‍රමයක් නැහැ. ගොඩාක් අය හැම ආගමක්ම හැම දෙයක්ම ඊට පස්සේ ආවේ. මේක තමයි පරිණිම පටන් ගන්න. දෙවියන් වහන්සේ තමයි ජීවනය. ඉතින් මේ දේවල් පස්සේ පටන් අරගෙන මිනිස්සු විසින් සාදපු දේවල්. ඒ වයින් අවසානයේ තියෙන විනාශයයි නිරයයි. ඉතින් වර්ගයේ සංග්‍රහය කියන දේ ඇත්ත ඒ දේ තියෙනවා. ඉතින් ඔබ තෝරගන්න යේසුස් වහන්සේ තමයි උන්වහන්සේ තමයි එකම දෙවියන් වහන්සේගේ පුත්‍රයා ඇතුළට ඇවිල්ලා උන්වහන්සේගේ කුරුස ජීවිතය අපි වෙනුවෙන් පූජා කළා. උන්වහන්සේ අපිව මේ හැම දෙයකින්ම ගලවන්න උන්වහන්සේගේ ගැලවීම අපිට තිබෙනවා. ඉතින් ඒක අල්ලගන්න කොහේ ගියත් කොතන ගියත් මොන දේ කරත් ඔබගේ ජීවිත ඔබ ගැලවීම ලැබපු කිතුනුවෙක් නම් ඔබ මේ හඬට අහුම්කම් දෙනවා. ඔබ කරන ඕනම රැකියා කරන ස්ථානයක වෙන්න පුළුවන්, කෙනෙකුට උදව්වක් කරන දෙයක් වෙන්න පුළුවන්, මොන දේ කරත් ඔබගේ සාක්ෂිය ආරක්ෂා කරගන්න. ඒ ගැලවීම ආරක්ෂා කරගන්න. ඒක නැති වෙන ස්ථානයකට වැඩ සිද්ධ කරගන්න එපා. පරිස්සම් වෙන්න හැම වෙලේම. හරි? ඉතින් ඒක හරි වැදගත්. ඒක ආරක්ෂා කරගන්න. මොකද අපි මොන දේ කරලා මොන දේ දඟලලා මොන දේ කරා ජේසුස් වහන්සේ අන්තිමට කිව්වොත් මම වඳුනන්නේ නැහැ කියලා වගේ. ඒක ගැන කතා කළා වැඩක් නෑ. ඒ වෙලාවට දුක් වෙනද අපි ආස්කම් කරන්න පුළුවන් මේ වගේ දේවල් කරන්න මට වුණා. මේ බයිබල් පන්ති ඉඳලා කරලා මොන දේ කළා. අන්තිම දේශස් වාසික පොතව හඳුනන්නේ නැහැ කියන තත්ත්වයකට මම වැඩ සිද්ධ කරගත්තා. ඒක නෙවෙයි. ඉතින් අල්ල ගන්න උන්වහන්සේව තමයි. ජීවිතේ බලන්න කොහෙද ස්වාමිනිය උන්වහන්සේත් එක්ක වාඩි වෙන්න දවස් පත කාලය ගත කරන්න. වාඩි වෙලා කියන්නේ ස්වාමිනිය එන්න මාත් එක්ක වාඩි වෙන්න මට කියන්න ස්වාමිනිය මොනවද මගේ ජීවිතේ වෙන්න ඕනේ මොනවද මම කරන්න ඕනේ කියන්න ස්වාමින් වහන්සේ. ඒ තත්ත්වයට එන්න උන්වහන්සේත් එක්ක යන්න මේක තමයි අල්ලගන්න. අනිවාර්යයෙන්ම උන්වහන්සේ පොරොන්දු වෙච්ච මේ හැම දෙයක්ම ඔබගේ ජීවිතේ කරනවා. උන්වහන්සේ ඒ පොරොන්දු වෙලා නොකර ඉන්න උන්වහන්සේ මිනිස්සෙක් නෙවෙයි. උන්වහන්සේ දෙවියන් වහන්සේ කෙනෙක්. මෙතන මේ පොතේ පොතේ අපි බලන උන්වහන්සේගේ දේවත්වය හැමතැනම පෙන්වන උන්වහන්සේ දෙවියන් වහන්සේය. උන්වහන්සේ තමයි හැමදේම පටන් ගන්නේ සිට සිටි හැම දෙයක්ම උන්වහන්සේ කරනකොට නෑ නැවුවේ. උන්වහන්සේ නැතුව කිසිම දෙයක් මේ ලෝකෙම අවල නැහැ. කිසිම දෙයක් දෙන උන්වහන්සේ හැම දෙයක් තුළින්ම උන්වහන්සේ ඉන්නවා. ඉතින් ඒක අල්ලගන්න තදින්ම the Gospel of John stresses the relationship of Jesus to man by 27 personal interviews that reveal the deity of Jesus. Sorry, the Gospel of John stresses the relationship of Jesus to man. ඒ කියන්නේ උන්වහන්සේගේ දේවත්වය කතා කරන අතර උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයා හැටියටත් හරි 27 කතාවක් මේ පොතෙන් උන්වහන්සේගේ දේවත්වය සහ උන්වහන්සේගේ මනුෂ්‍යත්වය පෙන්වන්න කරනවා. Matthew reveals Jesus as royalty, Messiah and King. හරිනේ අපි බලන්නේ මතෙව් තුමා මොන හැටියටද රජෙක් හැටියට සහ අනාගත කියන්නේ මෙසියස් වහන්සේ කෙනෙක් හැටියට හරි පාලබලතන වාසය හැටියට පෙන්වන්නේ royalty, Messiah and a King. Mark reveals Jesus as Son of God, conquering servant. Son of God and conquering servant. Luke reveals Jesus as the Son of Man, a perfect man, emphasis on his
humanity. හරි මනුෂ්‍ය පුත්‍රයා හැටියට ලෝකතුමා වැඩිපුරම ආරම්භ පෙන්නන්නේ කවුරු හැටියටද මනුෂ්‍ය පුත්‍රයා හැටියට සහ 100% මනුෂ්‍ය පුත්‍රයෙක් හැටියට 100% දේව පුත්‍රයෙක් හැටියට උන්වහන්සේ මේ පොළවේ ජීවත් වුණා. ගොඩක් අය කියන දේවත්වය අතහැරලා ආවා කියලා නෑ. ස්වර්ගය අතහැරලා මේට ආවා. නමුත් දේවත්වය අතහැරින 100% දේවත්වයෙන්ුත් හිටියා 100% මනුෂ්‍යත්වෙන්ුත් හිටියා. ඔබයි මා යා යුතු පරීක්ෂාවන් තුළින් හරි උන්වහන්සේ ගියා. හැම දෙයක්ම ඔබ පරීක්ෂාවන් තුළින් ගිහලා ඒ පරීක්ෂාවල වලින් අද අපිට ජය ගන්න පුළුවන් වෙන තත්ත්වයකට උන්වහන්සේගේ බලය සහ ශක්තිය අපිට දී තිබෙනවා. ඉතින් ඕනම පරීක්ෂාවක් එද්දී අපිට පුළුවන් ඒකින් අපිට ජය ගන්න. අපි පටන් ගන්න දවසේදී බැලුවේ මා එක යෝහන් දෙකේ අපි දැක්කේ සභාව කොටස් තුනකට බෙදෙනවා. ලදරුවෝ සහ යවන සහ පියවරු කියලා. ඒකේ යවනන්ට කියන යම් කිසි පරීක්ෂාවක් නුඹලාට ඇවිත් නුඹලා ඒකෙන් ජය අරගෙන නුඹලා ඉදිරියට යන තමයි යවන්නේ කැඩෙට. ඒ කියන්නේ ක්‍රිස්තියානි ජීවිතයේ ඔබ ටිකින් ටික පරිණත වෙමින් උන්වහන්සේ තුළ ශක්තිමත් වෙමින් පරීක්ෂාවක් ආවම ඒකට වැටෙන්නේ නැතුව කොහොමද දෙවියන් වහන්සේගේ වචනය තුළින් ජය අරගෙන ඉදිරියට යන්නේ. හරි එතනින් අපි යෝහන් පොත අවසන් අපි බලනවා දැක්කද එතකොට පළවෙනි සුභාරංශි පොත් 4 ඉවරයි අපි පාරණ කිව්සොත් වඩා ටිකක් අපි ගැඹුරින් බැලුවා මේ සුභාරංශි පොත් කොහොමද කියලා මොකද ඉතාමත් වැදගත් මේ පොත් දිගින් දිගටම කියවන්න නවත්තන්න එතන මෙනෙහි කරන්න බලන්න දෙවියන් වහන්සේ මොනවද කියවන්නේ කියලා වෙලා හරි ඒ වචනය එතන තියෙන පදය සහ උඩින් තියෙන පදය සහ යටින් තියෙන පදය බලන්න ඕනේ මොකද ඊට පස්සේ මේ සංදර්භයේ ඒ ස්ථානයේ අවස්ථාව නැත්නම් කල්චර් එක කාටද කොතනද කොයි වගේ අවස්ථාවකටද දෙවියන් වහන්සේ මේ කතා කරන්නේ කාටද මේ පුත්‍රයන් කතා කරන්නේ කියන එක බලලා වචනේ මෙහෙය කරන්න. එතකොට ඔබට සුදාත්ම වහන්සේ එළිදරව් කරයි මේ වචනය තුලින් මොනවාද ඔබට දෙවියන් වහන්සේ කතා කරන්නේ. ඒතර ඕනම පදයක් අරගෙන අද දවසේ දෙවියන් වහන්සේ මට මුඛ්‍ය මේකේ මොනවාද කතා කරන්නේ. පදයක් ඔබට හම්බුනා නම් ඔබ කියවද්දී අරගෙන මේකේ පොරොන්දුවක් තියනවාද මේ පදේ. උන්වහන්සේ යම් කිසි අනක් මට දී තිබෙනවද මේ පදය තුළ. හරි. එතකොට ඒ කාලේදී ලියපු දේ අද කාලෙට මේක කොහොමද ඔබින්නේ? දැන් තියෙන වාතාවරණය දැන් යන සිටුේෂන් එක අනුව කොහොමද මේක මැච් වෙන්නේ මේ පදේ මලට කියලා. ඔබට පුළුවන් ඔබටම හොයන්න මේ දේවල් තුළ. අරම සිම්පල් පදයක් අරගෙන ඒකේ බලන්න පොරොන්දුවක් තියනවාද? යම් කිසි අනක් දීලා තියනවාද මේක? නුඹගේ අසල්වැසියන්ට Tamanට මේ ප්‍රේම කරන්න. උන්වහන්සේ අනක් දීලා තියනවා ඒක පිළිබදින්න ඕනේ. හරි. පොරොන්දුවක් දීලා තියනවා උන්වහන්සේ අපිට ආශිර්වාද කරනවා. උන්වහන්සේ අපිට අත්හරින්නේ නැහැ කියලා ලියන්න. ඒ වගේ ඔබ කරගෙන යනකොට ඔබට ඒ ලස්සනට දෙවියන් වහන්සේ ගැන තව ආසයිතේ ඒ වගේ තව කරන්න ඒක. ඉතින් අපි මෙතනින් යෝහන් පොතට ඉවර වෙලා අපි යනවා ක්‍රියාපොතට. ක්‍රියාපොත ලිව්වේ ලූක්තුමා ලිව්වේ එයාගේ ලූක් පොතට ඒ කියන්නේ සීක්වල් අනුබද්ධව තමයි ලිව්වේ. Sequel to gospel. Luke wrote the book of Acts as a sequel to his gospel. ඒ කියන්නේ ඔව්ලියපුවේ සුභාරංශය ඒ කියන්නේ ලූක් පොතට පස්සේ තමයි මේක ලිව්වේ. අවුරුදු 30ක් තිස්සේ මේ පොත ලියලා තියෙනවා. අවුරුදු 30ක් තිස්සේ. එතකොට අවුරුදු 30ක් තිස්සේ පොත ලියද්දී ඊට මැදින් අපි කියමු ගලාති පොත අවුරුදු 10කින් පස්සේ මේ ලියුණා. එතකොට අපි සමාල්ට ක්‍රියාපොත නවත්තලා ගලාති පොතට යන්න යනවා. ගිහලා බලන්න යනවා. එතකොට ඔබ තේරුම් ගන්නවා මේ ගලාති පොත ලියලා තියෙන මෙන්න මේ කාල පරිච්ඡේදය. හරිය. එතකොට මේ දේ සම සිද්ධ වෙලා තියෙනවා කියලා අපි උඩින් බලන්න. එතකොට ඔබට ඔන්න පික්චර් එකක් හම් වෙනවා අලුත් කිවිසුම ගැන දැනමක් ඔබට ලැබෙයි. ඉතින් Luke wrote the book of Acts as a sequel to his gospel. Right? Come Luke. The book of Acts is recorded of the birth and growth of the church as it began in Jerusalem with 120 Jewish believers and spread around the Gentile world, fulfilling the Great Commission. Run anak කියලා කියන සිංහලෙන් Great Commission Matthew 28:19 20 Acts 1:8. The book of Acts is a record of the birth of the growth. මෙතන තමයි සභාව පටන් ගත්තේ ඉස්සෙල්ලා. ඒතර පළවෙනි සුභාරංචි පොත් 4 ලියලා දෙන ජේසුස් වහන්සේ ගැන ජේසුස් වහන්සේගේ ජීවිතය ගැන කුස පූජාව ගැන නවතන කීම ගැන. එතනින් එහාට ගත්තා මේක ඇවිල්ලා ඉතිහාස පොත කියලා ගන්න Acts පොත. එතනින් එහාට ලියලා තියෙන ඔක්කොම ඔබ ගැනයි මං ගැනයි ලියවෙන්නේ සේරම දේවල් ටික. හරි epistles ඒ කියන්නේ ලිපි සාපාවතුමාගේ ලිපි සාපොදු ලිපි ජෙනරල් epistles ඊළඟට තියෙන මේ මොනවාද Acts මේ ඉතිහාස පොත් මේ ඔක්කොම ඉන්නේ
අරවලත් අපිට අපේ ජීවිතයේ දේවල් තියෙනවා ගන්න අපිට අනිවාර්යෙන්ම හරි මම එහෙම කියනවා නෙවෙයි නමුත් ඒගොල්ලෝ වෙන් කරලා තියෙන මේ විදිහට අර්ථ දෙන්න යේසුස් වහන්සේ ගැන වැඩිපුරම විස්තර කියලා තියෙනවා මේ ටික ඔක්කොම ඔබගේ මගේ ජීවිතයේ අද එදිනෙදා ජීවිතයේ අපේ සේවයේදී අපේ එදිනෙදා රැකියා අනස්ථාන පෞල් ජීවිතයේදී හැම දෙයක්ම මේකෙදී හැම උපදේශක්ම ලියලා තිබෙනවා හැම දෙයක් ගැනම ලියලා තිබෙනවා. ඉතින් මේ සභාව සසලම පටන් ගන්න හරි මේ ක්‍රියාපොතෙන් සහ 120 දෙනෙක්ගෙන් හරි මුළු ලෝකෙටම ගියා පැතිරි. ඒකේ මොකද ග්‍රේට් කමිෂන් එක 28 කියනවා සියලු ජාතීන් ගෝලයන් කර සුභාන මාගේ සුභාරංචි ප්‍රකාශ කොට සියලු ජාතීන් ගෝලයන් කරපන්න කියලා 28 කියනවා. 1:8 අපි කියමුද කවුරු හරි 1:8 පෙරලා ගත්තා නම් කියමුද අපි ක්‍රියා 1:8 මම කියවන thank you pastor. ක්‍රියා 1:8 නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා ජෙරුසලමේද මුළු යුදෙහිද සමාරියේද පොළවේ සීමා දක්වා මාගේ සාක්ෂිකාරයෝ වන්නෝයයි කීවෝය. කීසේක සමාවෙන්න. ඉතින් මොනවද කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබන්න. මට කියන්න මම මේ දැන් මේ ගොඩක් මේවා ඉන්ෆර්මේෂන් තොරතුරු ඇටියට ආපු නිසා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ඇහුවේ නෑ. මේක කියනවා ශුද්ධාත්මයන් වහන්සේ ආපු කල නුඹලා බලය ලබන්න. අපි දකින ක්‍රියාපොතේ ශුද්ධාත්ම බෞද්ධිස්ම ශුද්ධාත්මයන් වහන්සේගේ බලය එනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඉස්සෙල්ලාම ආවේ කොයි වෙලාවකද මේගොල්ලන්ට? මේ 120කට. අර නැත්නම් ගෝලයන්ට. ආතර කියන්නේ Pentecost දවසේ. හරි. වෙන මොනවාරි උත්තර දෙනවද? ඒ ප්‍රශ්නේ අහන්නකො brother. ශුද්ධාත්මයන් වහන්සේ ඉස්සෙල්ලාම ආවේ මෙතනදී කියන ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා බලය ලැබනපු ආකල නුඹලා බලය ලබන්න ඕයි කියලා කියනවා. ඊට පස්සේ ඊළඟට Pentecost දවස දෙන Pentecost දවසේ මේක සිනිසි දිනාට රැඳිලා ඉන්න කිව්වා උඩු මහල්ලේ යන්න එපා ඔයගොල්ලෝ බලය ලබාගෙන යන්න කියලා කිව්වා ජේසුස් වහන්සේ. તો ශුද්ධාත්මයන් වහන්සේ ආවේ කොයි වෙලාවෙද? ඉස්සෙල්ලාම. ගෙන්දි වාකාරයෙන් ආවේ. මොන විදියෙන්ද? වෙලාවද? හරිද සෙන්තර? ඇත්තටම හරි කමන්න. ඇත්තටම කිව්වොත් එහෙම ශුද්ධාත්මයන් වහන්සේ ඉස්සෙල්ලාම ආවේ යොහන් 20:21. අපි පෙරලකම් දක්වලා බලමු අපිට වෙලාදී කීපයක් තිබෙනවා. යොහන් 20:21. කවුරු මට ඉස්සෙල්ලා පෙරලා ගත්තොත් කියවන්න. යොහන් 20:21 යේසුස් වහන්සේ නුඹලාට සමාදානය වේවායයි නැවතත් ඔවුන්ට කියා පියාණන් වහන්සේ මා එව්වාක් මෙන් මමත් නුඹලා යවමි කීසේක. උන්වහන්සේ මෙසේ කියා ඊට පස්සේ 22 පාස්ටර් ඊට පස්සේ උන්වහන්සේ මෙසේ කියා ඔවුන් දෙසට හුස්ම හෙලා ශුද්ධාත්මයන් පිළිගනිල්ලා. යමෙකුගේ පව් නුඹලා කමා කරේද ඒවා ඔහුට කමා කරනු ලැබේ. යමෙකුගේ පව් නුඹලා කමා නොකරන්නේද ඒවා කමා නොලබන්නේයයි ඔවුන්ට කීසේක. Thank you, Pastor. Thank you. විසිදකේ කියන උන්වහන්සේ මෙසේ කියා ඔවුන් දෙසකට උස්මහලා ශුද්ධාත්මයන් වහන්සේ පිළිගන්න. ඔක තමයි firstly ශුද්ධාත්මයන් වහන්සේව ජේසුස් වහන්සේ ගෝලයන් 12 දෙනාට දැනට 11 දෙනාට දුන්නේ. ඒක තමයි first incident එක. ගොඩාක් අය අපි ඔක්කොමලා හිතාගෙන ඉන්නේ පෙන්තෙකොස්ත දවසේ තමයි ශුද්ධාත්මයන් වහන්සේ ඉස්සල්ලාම ආවේ. අපි තුරට ආවේ කියලා නැහැ. නෑ. ඒක ඇවිල්ලා ශුද්ධාත්ම බෞතිස්මය විතරයි. හරි? ශුද්ධාත්මයන් වහන්සේ ඉස්සල්ලාම ඉංග්‍රීසි වලින් කියන breathe into the nostrils. උත්පත්ති පොතේ ආදම් මැරිච්ච දෙවියන් වහන්සේ උස්මහලා උන්වහන්සේ උස්ම දුන්න ආදම් පව්කොට වැටීමෙන් මැරුණු දේ ක්‍රිස්තුස් වහන්සේ මැරිලා නැවත නැගිටලා නැවත උන්වහන්සේ ජීවනය දෙනවා කාටද ඉස්සෙල්ලාම එතනට ගෝලියෝ දෙන්නට. එතකොට ඒගොල්ලෝ ලබා ගත්තමසේ ගිහිල්ලා දේශනා කරාද? නෑ. ඒගොල්ලෝ ගිහිල්ලා මාළු ඇල්ලුවා ඉස්සෙල්ලා. හරි? මාළු අල්ලලා හිටියා ඔක්කොම තමයි. ඒක තමයි first
ජේසුස් වහන්සේ දුන්නේ ශුද්ධාත්මයන් වහන්සේ අපට මේක ඔබයි මායි ගැලවීම ලැබපු වෙලාවෙදී අපි ඉගෙන ගත්තා වගේ රෝම 10:9 විශ්වාසපට කරන වෙලාවෙදී ඉස්සෙල්ලාම එන ෆස්ට් ස්ටේජ් එකේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුරට මේ යෝහන් 20:22 තමයි ඉස්සෙල්ලාම පෙන්තෙකොස්ත දවසේ නෙවෙයි. එහෙනම් පෙන්තෙකොස්ත දවසේදී මොනවද බ්‍රදර් උනේ? එතන කියනවා නුඹලා බලය ලබන්නේ නුඹලාව බලයෙන් සරසනු ලබන්නේ කියලා කියන්නේ. සරසනවා කියලා කියන්නේ. ඒ කියන්නේ එතනදී මැනිෆෙස්ටේෂන් එකක් තමයි වෙන්නේ එතන. හරි? එතන ස්ටේජස් තුනකට එනවා. එතකොට ඉස්සසලාම එන්නේ ඔබ පිළිගත් වෙලාවෙදී ශුද්ධාත්ම වහන්සේ ඔබ තුරට එනවා. එපිස් 1:8 හැටියට 13 හැටියට ඇවිල්ලා උන්වහන්සේ මුද්‍රා කරනවා. සීල් කරනවා උන්වහන්සේ. ආයන්න නොයන ලෙස උන්වහන්සේ සීල් කරා. එතකොට දැන් ශුද්ධාත්ම වහන්සේ ඔබ තුළම ඉන්නේ. කොහෙද ඉන්නේ? ඔබ කොටස් තුනකට ආත්මය, ප්‍රාණය, ශරීරය. හරි? එතකොට උන්වහන්සේ spirit, soul and flesh. ස්පිරිට් කියන කොටසේ උන්වහන්සේ කෙලින්ම ගන්නවා ශුද්ධාත්ම වහන්සේ ඇවිල්ලා ඒ ප්‍රදේශය උන්වහන්සේ ගත්තම එතන ඔයාගේ ස්පිරිට් එක fully secured. දැන් ඇවිල්ලා කවුද ඉන්නේ? in control of Holy Spirit. ශුද්ධාත්ම වහන්සේ ගත්තා. දැන් ඔයාට තියෙන ෆයිට් එක තියෙන ෆ්ලෙෂ් එකයි සෝල් එකයි අතර තියෙන. සෝල් එක කියන ඔයාගේ මයින්ඩ් එක ඔයාගේ වැඩ කරන විදිය මේ ලෝකේ වාව රෙප්‍රසන්ටේට් වෙන්නේ අශීන් කියලා දැක්කම මේ දකින්න මාව දැන් මෙතනදී මම ඉන්ටරැක්ට් වෙන ඔයගොල්ලොත් එක්ක මේ මගේ ෆ්ලැෂ් එකයි මේවා. ඒතකොට මගේ ස්පිරිට් එක දැන් සේෆ් සයිඩ් එකේ නෑ. ශුද්ධාත්ම මාසේ ලැබුම් අරගෙන ඉවලයි. දෙවියන් මාසෙක කියනවා සීල් කරා කියලා බලන්න. අපි අර සීල් කළා මේ ලියුමක් යවවම ඒක ගිය කෙනාට තමයි අරින්න එක අයිතිය තියෙන්නේ නේද? ඒ යවපු කෙනායි දෙන්නට යවපු කෙනා කවුද? දෙවියන් වහන්සේ යවලා ලබාගත්ත කෙනා මම. ඒ සීල් තියලා ඒ ලියුම ඒක කඩන්න පුළුවන් කියලා කියන්නේ මොනවද? ඒක නැති කරගන්න පුළුවන් ඔබටයි මටයි. දෙවියන් වහන්සේ ආවිලා නැති කරන්නේ නැහැ. ලියුම යොපගෙන ආවිලා ලියුම උතරලා ගන්නෑ. ඔබටයි මටයි ඒක නැති කරගන්න පුළුවන්. ඒ කියන්නේ නැවත ලෝකෙට ගිහිල්ලා වැඩිහිර වැටුනොත් නැති කරලා යන්න පුළුවන්. ඉතින් ඒ ශුද්ධාත්ම වහන්සේ ආපු ෆස්ට් ස්ටේජ් එක තමයි ඒක තමයි. ඊළඟට තමයි ජේසුස් වහන්සේ කිව්වේ ඒකම. අපි ගත්තොත් ඒක උදාහරණයකට ඔබ මම කියන්න දාවිත් රජතුමාව ඉස්සසලාම ආලේප කරා. ඒ ආලේප කළා අවුරුදු ගාණක් හිටියා. රජකමට ආලේප කරේ. ඔබවත් මවත් ඒ වගේ. ඔබ ගැලවීම ලබද්දී ෆස්ට් අනායිටින් එක කියනවා මේ එතන කියන යෝහන් 20:21 ඒක ඇති හොඳටම ගොලයත් එක්ක ෆයිට් කරා. ඒ අනායිටින් එක ඇති ගොලයත් එක්ක ෆයිට් කළා දෙන්නා. හැබැයි රජකම කරන්න මදි. එතකොට දෙවෙනි පාට ආය ආලේප කරනවා. ඒකත් එක කොටසකට යුදියාවට විතරයි. ඊට පස්සේ ෆුල් යෙරුසලේම රජ වෙනවා. ඊළඟ 34 වෙනි පදේ දෙක සාමයෙන්. එතනදී ආයසනක් ආලේප කරනවා. තර්ඩ් ඒ වගේම අපි ක්‍රියාපතේ ඊළඟ මේ දවස් දෙක ඉවලා බලමු තියෙනවා කොටස් දෙකක් තියෙනවා එතන උන්වහන්සේ. එතකොට ඔල්රෙඩි ශුද්ධාත්ම වහන්සේ ඊට පස්සේ ඒ සෙකන්ඩ් අනොයින්ටින් එකෙන් පස්සේ තමයි පේත්‍රුස් නැගිටලා දේශනා කරන්නේ. දේශනා කරාම කීයක් ගැල්ල වුණාද? 3000. මේ 120 කීයක් වුණාද මල්ටිප්ලයි වුණාද? ඒ කියන්නේ ඒ බීජය වැටුනම 30න්ද 60න්ද 100න්ද ඵල ගන්නවා. එතන 120 3000 වුණා. 3000 තව 5000ක් ආවා. කොහොම තමයි උන්වහන්සේගේ රාජ්‍යයේ ඔබ වචනය වපුරද්දී ඔබ සුභාරංච ප්‍රකාශ කරද්දී ඒක මල්ටිප්ලයි වෙලා යන්නේ. අද මේ 120 පටන් ගත්ත එක තමයි මුළු ලෝකෙ පුරාම ගිල්ලා පැතිරලා ගියේ. ඉතින් ගොඩක් වෙලාවට තියෙන දෙයක් සහ ඊළඟ අනිත් දවසේ අපි කතා කරමු තව සභාවන් කිහිපයක් මේ ගැන විවාද කරන කවුද මොනවාද කියන එකද අපි ඊළඟ දවසේ බලමු. මොකද දැන් 7:00 වෙලාව අවසానයි. මෙතන නවත්තලා මෙතන කටින් කරමු ඊළඟ සභාව. ලස්සනයි අලුත් ගිවිසුම ලස්සන ගොඩක් ලස්සන දේවල් තියෙනවා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි ඉගෙන ගමු සාකච්ඡා කරමු. හොඳයි එහෙනම් මම පාස්ටර් බාර දෙන්නම් මේ වෙලාව 7:00 වෙලාව. පුංචියා කරලා ස්වාමීන් වහන්සේ අපි ස්තුති කරමු ස්වාමීනි ඔබ වහන්සේට ස්තුතිය වහන්සේගේ කරුණාව නිසා අනුග්‍රහය නිසා ස්වාමීනි මේ ගැලවීම ලබන්නට මම කිසිම අපි කවුරක් සුදුසු නැහැ. ඒත් ඔබ වහන්සේගේ කරුණාව කරනකොට ඔබ වහන්සේ අපිට ලබා දුන්නා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ ස්වාමීනි ධර්මශීලයට නැති වාස්තරය අපිට පළඳ ඔබ වහන්සේගේ ස්වාමීනි පුත්‍රකමේ ආත්මයේදී ඔබ වහන්සේත් එක්ක එකට ස්වර්ගික ස්ථානවල අපිව ඉඳවලා ඔබ වහන්සේත් එක්ක ස්වාමීනි සමගිව වාඩි කරවලා තිබෙන නිසා ස්තුති
ස්තුති කරනවා. Thank you, ස්වාමීන් God. වහන්සේ අපිට දී තිබෙන ආධිපත්‍ය බලය, ඒ Hallelujah. වරප්‍රසාද, ස්වර්ගයේ පුරවැසිභාවය මේ හැම දෙයක්ම නිසා වහන්සේ ස්තුති කරනවා. Amen. දෙවියන් වහන්සේ කොයිතරම් වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ ලෝකාවේ අපි වෙනුවෙන් මේ නැති වෙච්ච අපිව වහන්සේ ස්වර්ගෙන් ආවිත් ස්වාමීන් වහන්සේ අද වහන්සේ අපිව ගලවලා වහන්සේ අපිට මේ දී තිබෙන හැම බලයක්ම හැම ආධිපත්‍යයක්ම Thank you. හැම දෙයක්ම නිසා වහන්සේට ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ. ස්වාමීන් අපි බාර වෙනවා තව තව වහන්සේ අපිට උගන්වන්න අපිට කියලා දෙන්න ස්වාමීන් අපි ආසය වහන්සේ ගැන ඉගෙන ගන්න Yes, වහන්සේ God. කොයිතරම් විශාලද ස්වාමීන් වහන්සේ වහන්සේම ස්වාමීන් ක්‍රියා කරන නිසා ස්තුති කරනවා. ඔබ වහන්සේට නබාරයි යේසුස් වහන්සේගේ නාමයෙන්. Amen. Amen, amen, amen. Thank you